හරි ඉක්මනට මధుසිකා උත්පල ඉන්නවා. ඔව්. රණේපුර ඉන්නවද? රණේපුර ඉන්නවද? සුදනි ඔව්. රවිරු යාළුවා රණේපුර ඉන්නවද? හොඳ නෑ වගේ නේද? කලාතුරකින් මිස්ටරන් මිනිහා රවිරුගේ අනිත් යාළුවෝ ටික ඇති. ඉක්මනට එන්න. සංජය ඉන්නවා රයිට්. අනිත් යාළුවෝත් ඇති රවිරු වගේ නේද? දිනිති ඉක්මනට එන්න. අනේද ඔබට ඔය හැම කෙනාටම මෙයාගේ පුල් ක්‍රියාවක් සහිත ලැප්ටොප් නෑනේ නේද? රමිරු පාවිච්චි කරන්නේ මේ ලැප්ටොප් එකක්ද? ඔව් ඒක රමිරු සල්ලි දෙනවානේ මටත් තරම් දෙයක. හරි. ඒක සමහරකින් ෆෝන් පාවිච්චි කරන්නේ නේද? ඔබ දැක්කා අර පිට පළාත් ළමයි දුප්පත් ළමයි කැලෑවල ගස් උඩ මේ ගෑනුම පිරිනුමයි කඳු නැගලා උත්තර දුකක් වහල් නැගලා නේද පාවිච්චි කරන්නේ. දැන් ඔන්ලයින් රජයෙන් මේසර් කරන්නේ. හරි මේ ෆෝන් අරගෙන එක ළමයේ ෆෝන් එකක් තියානවා වටේම බලනවා නේද කොහොමද මේ අධ්‍යාපනයේ මේ විද්‍යාව වගේ එකක් කරන්නේ නේද? දැන් අනිත් විෂයක් සිංහල වගේ එකක් පුළුවන්. ඉංග්‍රීසි ඉතිහාස වගේ ලියලිය කරන්න පුළුවන්. මේ වගේ පැහැදිලි කරන විෂයක් නම් හරිම අමාරුයි. ගණිතයත් එක්කම කරන්න පුළුවන්. හදන එකනේ කරන්නේ. නමුත් මේ උපකරණ පෙන්වන එක දැන් මම නම් මේ උපකරණ හැම එකම ඔබට පෙන්නනවා තියෙන ඒවා. රයිට්. බලමු. දැන් මම කිව්වේ හරි 34යි තියෙන්නේ. දැන් අපිටම අංශක මේ පරිපූර්ණත්වය තමයි මේ ද්‍රවකන්ද තියෙන්නේ උඩට ගිහිල්ලා. දැන් අපි යම් ද්‍රවයක් තුළ මේක ගෙල්ලුවාම ඒකේ උෂ්ණත්වය අංශක 30යි. ඒතර මේ ද්‍රවකන්ද අඩු වෙනවනේ. කොහොම පල්ලෙහාට යනවා මේ ද්‍රවකන්ද පල්ලෙහාට එනවා. ඔබට තේරෙනවා ආහන පෘෂ්ඨ තෙමන නිසා තෙමන ද්‍රවයක් පාවිච්චි කරොත් මේ පාඨාංගේ කියවන්න පටන් ගන්නකොට ටිකක් වැඩි වෙනවා. ඒ මේකේ ගෑවිලා මේ පිටිතර ගෑවිලා තියෙනවත් පල්ලෙහාට එනවා. නිවැරදි පාඨම් කියවන්න බෑ. ඔබට පැහැදිලියි. අඩු උෂ්ණත්ව මැනීමේදී නිවැරදි පාඨම් ගැනීම අපහසුයි. පෘෂ්ඨ තෙමන නිසා ඒවා බේරන පෘෂ්ඨ දිගට. මේසා දැන් නොතිවිද. මේසා ද පෘෂ්ඨ නොතෙමිය යුතු කියලා තියෙන්නේ. ඒකට හේතු කියන්නේ මේ නිසා පහළ උෂ්ණත්ව මැනීම පහසු වේ. පහළ උෂ්ණත්ව මැනීම පහසු වේ. එවන අද ඊටපු කට්ටිය ඔක්කොම ඉන්නවා. ඔය ආයෙත් කෙනෙක් මිස් වෙනවා දැක්කද? ඒක යයිගේ උපකරණ තියෙන අඩුපාඩුවක් කරන්න දෙයක් නැහැ දරුවා නේද? හරි මම නැවත කියනවාද මේ කට්ටිය ඉන්නවා. ඔබට ටියුන් දෙකක් දීලා තියෙනවා. දැන් ලොක්ඩවුන් කරන්න නැහැ කිව්වා. ඒ දේරුළු පන්තිය නම් අදත් උදේ ඇරලා තියෙනවා. හරි. එතකොට ඊළඟට සඳුදා ඉඳලා තියෙන්නේ අනිත් පන්ති මේ හඳුනාන්දිය පන්තිය තමයි ඒ දරුවට එන්න විදියක් නැත්තේ. ආගේ ලොකු දුව කොයිද හදලා තියෙන්නේ. ඔබ ගිහලා අංකල්ගෙන් ඒ ටියුන් එක ඉල්ල ගන්න. කොයි වෙලාව හරි මේ රට ලොක්ඩවුන් කරොත් ඔබට කිසි දෙයක් බරක් නැතුව ඊළඟ මාසෙ වෙනකනොත් උගන්වන්න දීලා තියෙනවා. රයිට්. ඒකේ මම වහාම ඒක ඊයේම ඒක කරේ. රයිට්. දැන් කවුද මේ දැන් ආවේ දරුවා කවුද? හිරුනේ නෙමෙයි. හිරුනේ හිටියා. කවුද මේ ආවේ? කියන්න මට කවුද මේ දැන් ආවේ? කවුද මේ ජොයින් තුනේ එක්කිනා? සෙනෙත්‍යද? සුදනි හිටියා. දිනිතිද? සෙනෙත්‍යද? කවුද දැන් ආවේ? සෙනෙත්‍යා නෑ සර්. කවුද නම් දැන් ආවේ? හරි. දැන් අහගෙන කියන්න බෑ නම් අහගෙන දැන් මම එතනින් එහාට උගන්වනවා. දැන් ආවේ කෙනා කිව්වනම් මම මේ පොඩ්ඩක් පැහැදිලි කරනවා මොල් ටික. රයිට්. රසදිය වල හිමාංකය බලන්න ඍණ 39යි.
ද්‍රව රසදියේ ඝන වෙන නියත උෂ්ණත්වය ඍණ 39යි. මධ්‍යසාරවල ඍණ 115ක් වටදී. උෂ්ණත්වය ඍණ 115 දක්වා අඩු වෙන්න ඕනේ. රසදිය. එනිපා එකට අලුත් ටියුට් දුන්නාද? ඔව් ඔව්. ඔක්කොම දුන්නා. එකකට දෙල නෑ ඔක්කොම දුන්නා. ඊයේ දැම්මනේ මම ඔක්කොම දුන්නා කියලා. ගන්න. රයිට්? ඊයේ එයා බලාගෙන සිටියා ඔබ එයි කියලා. රයිට්. ඉතින් අපේ හිමාංකන ද්‍රව ඝනවන නියත උෂ්ණත්වය මම ලියන්න දෙනවා. ඉතින්ද කියන්න. රසදිය තාපාංකය 357යි. ද්‍රව වාෂ්පෙන් අංශක 354ක් තියෙනවා. දැක්කද? හැබැයි හිමාංකයේ දැක්ක මධ්‍යසාරවල 60යි. සෝරි. ඒ මධ්‍යසාරේ නම් වැඩි උෂ්ණ තමයි ඉන්න හොඳ නෑ. ඔක්කොම දීලා තියෙනවා කිව්වා නෑ මං ඊයේ පෙරේදා ගිහලා දුන්නා. පෙරේදා ගිහලා දුන්නා. රාමිරු ගිහලා ගන්න. මොකද්ද ටියුට් එක? ජවයේ සමතාව කියන පොඩි ටියුට් එකයි ජවයේ සමතාව ගෘහ පරිපතය ලියා ගන්න ওই ටියුට් එක තමයි දුන්නේ. තාපේ නෙමෙයි. තාපෙන් දැන් මේ යන්නේ. තාපේ ගත්තේ නැත්නම් ගන්න. ගිහලා. ජවයේ සමතාව කියන ටියුට් එකයි ගෘහ පරිපතය ටියුට් එක ගන්න. රයිට්. එතකොට ඔබට පේනවා මධ්‍යසාර අංශක 60යි. එහෙනම් මධ්‍යසාර පාවිච්චි කරන එක ඉහළ උෂ්ණ තමයි ඉන්න සුසු නෑනේ. අංශක 60ට වඩා මොකද අනිය මන් දන්නේ. ගිල මොනවද මේ රාමිරු දාන්න රයිට්. එතකොට අංශක 60ට වඩා වැඩි උෂ්ණත්වය තමයි ඉන්න රසදී උෂ්ණත්වය මාන සුසු නෑ. ඒ අංශක 60 දී රසදීගේ වාෂ්පයනවා. ඒ නලිය තුර උඩට ගිහිල්ලා වාෂ්ප වශයෙන් ගිහිල්ලා. එන එක සුසු නෑ. දැන් පැහැදිලි ඔයගොල්ලන්ට නේද? රයිට්. දැන් එතකොට රසදිය මධ්‍යස්ථාර වලට වඩා උෂ්ණත්වමාන ද්‍රව සඳහා සුසු වීමට හේතු මේවා අහනවා. මම කියන්නේ මම එකක් චූටි එකක් නෑ ඔබට කියලා දෙනවා කියලා. වෙලාව මම ගන්න දැන් ගිය ළමයින්ටත් මම කියලා දුන්නා. ඉතින් හිටුවේ නැති අර කියලා දෙන්න බෑනේ. සමහර ළමයි කියනවා මේ අපිට මියුසික් පන්තිය අපිට ඉංග්‍රීසි පන්තිය පොඩි කාලේ ඉඳලා කරන්නේ. ඒ නිසා සර් කියන වෙලාවට දාන්න යන්න බෑ. මියුසික් තියෙනවා ඉංග්‍රීසි කියනවා එහෙනම් ඔබට විද්‍යාවට වඩා මියුසික් ඉංග්‍රීසි වෙන විෂයක් වුණා යන්න පස්සේ. ඒක ඔබේ තීරණය කියලා මම කිව්වා. ඒකේ තාත්තට ආත්මගත මිත්‍රයෙක් අන්තිම විභාගෙට ඉස්සලා දාසේ මට කෝල් කරනවා. තමන් හිට විභාගෙට මම කරායි හොඳයි. මම අන්සර්ගේ නමේ ඉඳලා ඉගෙන ගත්තා. ඉතින් කියන්න බෑ ඔව්. කොහොමද ලියන්නේ? ඉතින් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහනවා. මේක මම කියන්න ඇති. දැන් ඔයා කාගෙන් හරි ඉගෙන ගත්ත නිවුස් අපි ගෲප් එකක් කරා. ළමයි 10 දෙනෙක් එකතු වෙලා කරා ගෲප් එකක්. කියලා කවුද නමක් කිව්වා ගුරුවරයෙක්ගේ මම එයා දන්නවා. හරි? කිව්වා මේ කරා මම කිව්වා රයිට් හොඳයි. දැන් සිලබස් එක කරාද? ඔක්කොම සිලබස් එක ඔක්කොම කරේ නෑ සර්. අන්තිම පාඩම් 4ක් 5ක් බෑ. ඉස්සෙල්ලාමනි මේ 11 පන්තියේ අන්තිම පාඩම් 4ක් 5ක් තියෙනම් කොහොමද? සර් හැබැයි මේ ප්‍රශ්න කරා. ඒලා ඉතින් මම මේ තාපේ මෙච්චර කරන්න ඕනේ නෑනේ. මම ප්‍රශ්න ටිකක් කරලා මේකෙන් ප්‍රශ්න 4ක් 5ක් කරලා මම ඉවර කරන්නම්කෝ. කොච්චර සතුටුද සනීපද මට. මෙතර කර ගන්න ඕනේ නෑනේ. එහෙනම් එහෙම ලියලා බල යන්න. එහෙනම් මෙතර කර ගන්න ඕනේ නෑ. තියරි එකක් සිද්ධාන්ත නැතුව කොහොමද ප්‍රශ්න වලට ඒවා එහෙම විදියම අහනවා. ඒ පරණ ප්‍රශ්න නැත්නම් ගොතපු ප්‍රශ්න ඒවා එහෙමම අහනවද? නෑ. ඒවා පොඩි වෙනස්කම් කළා එකක් දෙකක් සුළු වශයෙන් අහනවා. පොඩි වෙනස්කම් කළා වෙනම ඒවා දාපම ළමයා කරයි. ඒක මට හිතන්න බෑ. හැබැයි ඒ කරපු ප්‍රශ්න ටික කටපාඩම් කරලා ලියන්න දෙනවා. හොඳයි. රසදිය ලෝහයක් නිසා හොඳ තාපසන්නායක දැක්කද? හරි. පුළුල් උෂ්ණත පරාසය ඇතුළේ ඒ කියන්නේ ඍණ 39යි 350 දක්වා. රසදිය ද්‍රව්‍යයක් ලෙස ප්‍රතිපදින දැක්කද? ඉතින් අංශක ඍණ 39 සහ 357 තුරම ද්‍රව්‍යයක් වශයෙන් තියෙනවා. හරි. රසදිය ප්‍රසාරණය පුළුල් උෂ්ණත පරාසය ඇතුළේ ඒකාකාරයි. රසදිය හොඳ ලෝහයක් හැබැයි ද්‍රව්‍යයක් ඒකාකාර ප්‍රසාරණයක් තියෙනවා දැක්කද?
හරි. රසදිය පාරාන්තයි. රසදිය පුෂ්ට නොතමයි. වැඩිම සංශක්ති බලය තමන්ගේම අංශු අතර තියෙන ආකර්ෂණ බලය තමයි සංශක්තිය කියන්නේ. දැන් අපිට පේනවා රසදිය වල ಗುಣ ගොඩයි. මධ්‍යසාර බලන්න. මධ්‍යසාර රසදියට වඩා උෂ්ණතමාන සදා සුදුසු වීමට ඉතා පහළ උෂ්ණතමානීට පුළුවන් හරි. බින්දුවෙන්ද ඍණ 115 තමයි ඝන වෙන්නේ. ඒ නිසා අඩු උෂ්ණතමානීන හොඳයි. හිමාංකය අඩුයි. ප්‍රසාරය වැඩි. පොඩි උෂ්ණත්වය වෙනසකදී පවා ප්‍රසාරය වැඩියෙන් වෙනවා. ඒ ලක්ෂණ දෙක විතරයි තියෙන්නේ. අපි තුමු රමිරුවා හිතනවා කසාද බඳින්න ගෑල්ලමේ තෝරන්න. හරි? රමිරුවා හිතනවා අපි දැන් නෙමෙයි මං කියන්නේ ආ. දැන් මෙහෙම කිව්වා කියලා ගෙදර ගිහලා කියන්න බලන්න මේ සර් කිව්වා මට ගෑල්ලමේ කල් දෙන්න කියලා. ඉක්මනින් කියලා. එතකොට රමිරුවා හිතන්නේ කොහොමද? රමිරුවා සයන්නේ මට උස කෙනෙක් තමයි ඕනේ. මට සුදු කෙනෙක් ඕනේ. මට උස සුදු කොහොමද රමිරුවා කැමති? ටිකක් මහත කෙනෙක්ද? කෙට්ටු කෙනෙක්ද? රමිරුවා මට ටිකක් මේ මහත කෙනෙක් ඕනේ. නේ උසයි සුදුයි මහතයි. ඉගෙන ගත්ත කෙනෙක් ඕනේ. එයාට මුදල් තියෙන්නත් ඕනේ. චරිතෙත් හොඳ වෙන්න ඕනේ. ගමන ලක්ෂණ වෙන්න ඕනේ. කොණ්ඩ දිග වෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙන එක ගෑනුනේ රමිරුට හොයාගන්න බෑ. ඔබ තේරුම් ගන්න. ඒ සියලුම ලක්ෂණ තියෙන තනි පුද්ගලයෙක් නෙවෙයි. දැන් අපි කොහොම මනුල්ලයා හිතනවා මම කසාද බඳකොට හොඳ ත්‍රිණ මේක මනුල්ලයා හිතර උස නැහැ. මට ඕන උස කෙනෙක්. ඇයි මනුල්ලයා වඩාගෙන යන්නේ. ඒතර මේ වගේ ලක්ෂණ බලනවා මට උස කෙනෙක් ඕනේ. සුදු කෙනෙක් ඕනේ. කෙට්ටු කෙනෙක් ඕනේ. උගත් කෙනෙක් ඕනේ. චරිතවත් කෙනෙක් ඕනේ. රාරක් බොන්නේ නැති කෙනෙක් ඕනේ. මේ ඔක්කොම ලක්ෂණ තියෙන තනි පුද්ගලයෙක් හොයාගන්න බෑ. එහෙනම් අපි කොහොමද කරන්න ඕනේ? ඉරුණි බලන කොහොමද කියලා. ඉතින් නම් මහතෙන් දැන් කොහොමද දන්නේ? ඒ පැත්තට ගියාම මාළු පාන් රෝස් පැටිස් කඩ අඩුනේ. ළඟ තියනවද දන්නේ නැහැ. දැන් මෙහි ඉන්නකොට නම් ගේ ළඟම තියෙන්නේ. ටක් ගාලා ගියා අරගත්තා කිලියක් දීව වැන්න ගියා. මම කියන්නේ සියලුම ලක්ෂණ තියෙන කෙනෙක් අපි බලාපොරොත්තු වුණාට හරියන්නේ නැහැ. ඒ නිසා රබරුට තියෙන්නේ ඔයා බලාපොරොත්තු වෙන ලක්ෂණ තියෙන්නේ 3යි නම් එකක අන්තහත් තුල ඒ වගේ 4-5 දිනක කසාද බඳින එක. ඒතර එක්කෙනෙක් ගාව තියෙන ලක්ෂණ 3යිනේ. තව එක්කෙනෙක් ගාව ඊට වඩා වෙනස් ලක්ෂණ තියෙනවා. රයිට් මම මේ ඔබට නිකන් කිව්වේ මේ උගන්නන්න හම්බුණා නම් මූණට මූණ මම ලස්සනට රසවත් කියන්න බොරුවක්. ඒ වගේ මතක තියාගන්න ඔය තියෙන උෂ්ණතමාන ද්‍රව්‍යයක් සඳහා සුදුසු ලක්ෂණ සියල්ල තියෙන තනි ද්‍රව්‍යයක් නැහැ. දෙකද රසදිය වැඩි ගුණ තියෙනවා. නමුත් අඩු උෂ්ණතමයින්ද රසදිය පාවිච්චි කරපු උෂ්ණතමාන හොඳ නැහැ. එතකොට මධ්‍යසාර අඩු උෂ්ණතමයින්ද හොඳයි. වැඩි උෂ්ණතමයින්ද මධ්‍යසාර හොඳ නැහැ. ඒක මම කිව්වේ ඔබට. එහෙනම් මෙතන තියෙනවා බලන්න රසදිය උෂ්ණතමාන භාවිතය අඩු වීමෙන් පැවතීමට හේතු. දැන් රසදිය දැන් මම ගුඩ්සබඩ් ඉන්නකොට වෙනම බීකරයක් තුළ ඇතුලේ තියලා කැරිච්ච උෂ්ණතමාන මම හිතන 60 70ක් තිබුණා. මම එහෙට එනකොට කැරිච්ච ඒවා. මම ආවට පස්සේ කැරිච්ච ඔක්කොම ඒකේ දාලා තියෙනවා. ඒ කැරිච්ච උෂ්ණතමාන රසදිය පරිසරයට නිදහස් වෙනවා. රසදි තාම උග්‍ර විෂදායකයි. ඔය පලිබෝධනාශක ඔය කෘමීන් විනාශ කරන්න පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය රසදිය අඩංගුයි. ඒ නිසා පරිසර දූෂකයි. ඔබට ඒ සම්බන්ධව ජෛවගෝල පාඩමේ අන්තිම පාඩමේදී කියලා දෙනවා. ඒ නිසා මතක තියාගන්න රසදිය පරිසර දූෂකයි. රසදිය උෂ්ණතමාන බිඳුනට පස්සේ රසදිය පරිසර වලට එකතු වෙනවා. ඒක පරිසර දූෂකයි. ඒවා ජීවීන් තුළට ඇතුළු වෙනාම මාරාන්තික ආපදා ඇති වෙන්නේ. යන්න රසදිය උෂ්ණතමාන රසදිය උෂ්ණතමාන
බිඳුණු විට රසදිය පරිසරයට එකතු වෙන නිසා ඒවා පරිසර දූෂක වේ. Right. Then පස්වෙනි පිටුව යන්නේ උෂ්ණත්වමාන සඳහා පාවිච්චි කරන ද්‍රව සහ උෂ්ණත්වමාන වර්ග ඒවා පාවිච්චි කරන හැටි ඔක්කොම ඉවරයි. ඔන්න අපිට එනවා තාපය. තාපය කියන්නේ ළමයට සාපයක්. බය වෙන්න එපා. මේකේ මේ උගන්වන ඒවා හොඳට බලන්න ගණන් එනවා. හොඳට දීලා තියෙනවා. මේක කරාට පස්සේ අන්තිමට ඔබට ගිය අවුරුද්දේ ආපු ගේ ගැඩ්ඩුව දෙනවා. ලේසිද නැද්ද කියලා ඔබ තීරණය කරන්න. රයිට්. උෂ්ණත්වමාන සඳහා මධ්‍යසාරය යෙදීමේදී වර්ණ ගැන්විය යුත්තේ මානද? මධ්‍යසාර අවර්ණයි. එනිසා පාරදෘශ්‍යයි. එනිසා පාඨංග කියවන්න අපහසුයි. වර්ණ ගැන්වීමේදී පාර අන්ධ වෙනවා. ඒතර පාඨංග කියවන්න ලේසියි. ලියන්න. මධ්‍යසාර පාරදෘශ්‍ය ද්‍රව්‍යකි. එනිසා පාඨාංක කියවීම අපහසුය. වර්ණ ගැන්වීම මගින් පාර අන්ධ වේ. එනිසා පාඨාංක කියවීම පහසු වේ. Right. Then තාපය. හරි. දැන් උෂ්ණත්වයයි තාපයයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. හැබැයි ඒ අතර අනියම් සම්බන්ධයක් තියෙනවා. දැන් උෂ්ණත්වය කියන්නේ අංශු වල චාලක ශක්තිය. මම පැහැදිලි කිරීම ගිය සතිය වල කරපු එක මතක් කරනවා. උෂ්ණත්වය කියන්නේ අංශු වල චාලක ශක්තිය පිළිබඳ මයින මිම්මක්. මධ්‍ය නගයේ චලනය වෙන අංශු වල චාලක ශක්තිය සම්බන්ධ මයින මිම්ම තමයි උෂ්ණත්වය. මම ඔබට කිව්වා මෙහෙම කරන්න. උෂ්ණත්වය වැඩි වුණා. එහෙමෙන් තමයි පාඩම් කරන්නේ. ඔබ දුවන්න, ඇවිදින්න ඇඟේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක අංශු අපේ ඇඟ හැදිලා තියෙන අංශු වල යා පරමාණු තියෙන්නේ. ඒවා චලනය වෙනවා. ඒතර උෂ්ණත්වය වෙනස් වෙනවා. අන්න අංශු වල ඒ අංශු චලනය වෙන්නේ නැතුණාම උෂ්ණත්වය ශූන්‍යයකටපත් වෙනවා. ඒක තමයි নিরপেক্ষ ශූන්‍ය කියන්නේ. මම කියලා දුන්නා. තාපය කියන්නේ අර උෂ්ණත්වය වෙනස් වීමට හේතු වන ශක්ති විශේෂයක්. උෂ්ණත්වය වෙනස් වීමට හේතු වන ශක්තිය තමයි තාපය කියන්නේ. ලියන්න යමක උෂ්ණත්වය වෙනස් වීමට හේතු වන ශක්ති විශේෂය. උෂ්ණත්වය වෙනස් වීමට හේතු වන ශක්ති විශේෂය. right මේ ආපු දරුවෝ දෙන්නේ මිෂින් මොකක් කර උපකරණ වල දෝෂ right ඉතින් හැමදේම මම කියනවනේ නිතර කියවන්න තේරුමක් නැහැ right අපි බලමු සංක්‍රමණය. ඔබ දන්නවා සංක්‍රමණය කියන්නේ මොකක්ද කියලා. එක තැනකින් තව තැනට යනවා. එහෙනම් තාපය එක තැනක සිට තවත් තැනකට ගලා යාම තමයි තාප සංක්‍රමණය කියන්නේ. උෂ්ණත්වය හැම ගලන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මම හරියට වරද්දනවා. ලියන්න තාපය
එක තැනක සිට තවත් තැනකට එක තැනක සිට තවත් තැනකට ගලා යාම. තාපය එක තැනක සිට තවත් තැනකට ගලා යාම. තාප සංක්‍රමණයයි. තාප සංක්‍රමණයයි. right බලමු ආගන්න right ඊළඟට අපිට කියනවා තාපය උෂ්ණත්වය අතර වෙනස කොහොමද මං සාධක තුනක් ඔබට දීලා තිනවා දැනටම මම ලක්ෂ දෙකක් කිව්වා තුනම කිව්වා ඇත්ත වශයෙන්ම කාටද පුළුවන් දැන් මම මේ කිව්වේ වෙන් තාපයයි උෂ්ණත්වය අතර වෙනස මම මේ පැහැදිලි කරපුවේ වෙන් තාපය උෂ්ණත්වය අතර වෙනස ඔබට මතු කරලා ගන්න පුළුවන් කෙනෙක් දාන්න මම තුනම කිව්වා ලක්ෂණ තුනම ආන්නේ තමයි අන්න පාඩමේ ඉන්නේ ශක්ති විශේෂයක් වෙනත් කියනවා තාපය එක තැනක සිට රයිට් එතන සෙනෙත්ක බොම හරි හරි දැන් කරුණු දෙකක්ම කිව්වා තාපය ශක්ති විශේෂයක් ලියන්න තාපය යටට ලියන්න ශක්ති විශේෂයක උෂ්ණත්වයට ලියන්න ශක්ති විශේෂයක් නොවේ ඔව් සෙනෙත්ය හරි හොඳයි කොහොමද දැනගත්තේ ඔක ඔව් කොහොමද සෙනෙත්ය දැනගත්තේ නිකන් රමිරු තැනකට කොට ඔව් සෙනෙත්ය කොහොමද ඒක දැනගත්තේ ඒ කියන්නේ කොහොමද දැනගත්තේ කියන්නකෝ දේශකෝලි ආතම් කරන්නේ නේ ඔන්ලයින් නේද හොඳයි දැන් තාපය ශක්ති විශේෂයක් නේ අච්චපතේ තිබ්බා හොඳයි වෙනස් ශක්තියක් බවට පත් කරන්න ඒවා පොත කියවනම් බොරක් හොඳයි රයිට් වෙනස් ශක්තියක් බවට පත් කරන්න පුළුවන් කියන්නේ අග්‍රීන් එකේ රයිට් වෙනස් ශක්තියක් බවට පත් කරන්න පුළුවන් තාපයට ලියන්න වෙනස් ශක්තියක් බවට පත් කරන්න පුළුවන් තාපයට උෂ්ණත්වය එසේ කළ නොහැක එසේ කළ නොහැක දැන් තාපයට ලියන්න ඊළඟ එක ගලන ස්වභාවයක් ඇත තාපය ගලනවා ගලන ස්වභාවයක් ඇත උෂ්ණත්වයට ලියන්න එසේ නොවේ right දැන් ඔබ බලන්න අපි බලන්න කරන් යමු ගොඩක් අපි පැහැදිලි කරා එකතන right තාපය උෂ්ණත්වයට සම්බන්ධ පරීක්ෂා කිරීම දැන් හොඳට අහගන්න තාපය උෂ්ණත්වයට සම්බන්ධ පරීක්ෂා කිරීම සමාන බීකර දෙකක් ගත්තොත් මේ සමාන බීකර දෙකක් ගත්තා අසමාන ජල ප්‍රමාණය දැම්මත් මේක B මේක A කියලා දාගන්න. ඔබ නම් කරගන්න මේක A මේක B කියලා. මේ අඩුවෙන් තියෙන එක B කරගන්න වැඩියෙන් තියෙන එක A කරගන්න right. අසමාන ජල ප්‍රමාණය දැම්ම right. හරි. දැන් උෂ්ණත්වමාන දවන්න. හරි. දැන් මේකට දාන්න ඉස්සෙල්ලා මේ උණු ජලයේ තියෙන භාජනයට දාන්නේ මේක මේ උණු ජලයේ තියෙන මේ වටේ උණු ජලයේ තියෙන්නේ ඒකට ගෙල්ලන්න ඉස්සලා මේකට වෙනමයි උෂ්ණත්වමානිකුයි මේකට උෂ්ණත්වමානික වෙනම දාලා පාටම් කියවන දෙන්නේ ඔබින් තමයි කියලා දෙන්නේ උණු ජල භාජනයක මේ බඳුන් දෙක දාන්න ඉස්සලා වෙනම උෂ්ණත්වමාන දාලා පාටම් ගන්න මොකද කියන්නේ
සමානද අසමානද? වතුර ටිකක් තියෙන එකයි වතුර ගොඩක් තියෙන එකයි. වතුර සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන පරිසරයේ තියෙන්නේ. උෂ්ණත්ව මාන දාපුවම ඒ ද්‍රව දෙකේම උෂ්ණත්වවල පාඨාංක සමද අසමානද? හැබැයි මේකේ චුට්ටයි මේකේ ගොඩයි. මොකද කියන්නේ? අකිල මොකද කියන්නේ? පශුදු කියන සමානයි. සමානයි කියලා සියත් කියනවා. ඔව් උෂ්ණත්වය ගොඩක් ගත්තත් වතුර ටිකක් ගත්තත් සමානයි. යන්න පාඨාංක සමාන වේ. අංක 4 දෙවෙනි තිතේ සමාන වේ. හරි ඊළඟට උණු ජලයේ අඩංගු දෝනිකාවක් ගෙන උෂ්ණත්වය සටහන් කරගන්න. දැන් අපි උණු ජලයේ අඩංගු දෝනිකාවක් අරගෙන මේ ජල දෝනිකාව කියන එක අපි උෂ්ණත්වය සටහන් කරගන්න. හරි මේක අංක 80ක් කියලා හිතමුකෝ. ඔබ ලියන්න එපා ආගෙන. right. එල්ජලයේ අඩංගු බීකර් දෙක උණු ජල දෝනිකාවේ තබා විනාඩි 5කින් පමණ බීකර් දෙකේ අඩංගු ජලයේ උණු ජලයේ තිබූ දෝනිකාවේ පාඨාංක ගණන්. දැකලාද? දැන් මේ A හා B කියන වතුර වෙනස් ප්‍රමාණ තියෙන බීකර දෙක උණු ජලයේ තියෙන බඳුනේ ගිල්වලා අපි පාඨාංක ගන්න. විනාඩි 5කින්. අපි මේ දෙකම තියෙන්නේ හරි පරිසර උෂ්ණත්වය අපි තුමු 32 කියලා හිතමු. හරි. මේ දෙකේම පාඨාංක තියෙන්නේ 32. පරිසර උෂ්ණත්වය තියෙන්නේ. හොඳයි. දැන් මොකද කියන්නේ විනාඩි 5කින් බැලුවම මොකද කියන්නේ? හරි මේ අංශක 80 තියෙන B වල පාඨාංක වැඩි. B වල පාඨාංක වැඩි. සෙනත කියනවා B වල පාඨාංක කියන්නේ A වලට වඩා වැඩි කියලා. එහෙම. B වල පාඨාංක A වලට වඩා වැඩි. එහෙම කියන්නේ. උණු ජලයේ පාඨාංක අඩුයි. ඒ කියන්නේ උණු ජලයේ තියෙන පාඨාංක අඩු වෙනවා. B වල පාඨාංක A වලට වඩා වැඩි වෙනවා. එන්නෙම කියනවා. කියන්න උණු ජලයේ උෂ්ණත්වය අඩු වන අතර උණු ජලයේ උෂ්ණත්වය අඩු වන අතර A හා B වල පාඨාංක වැඩි වෙන නමුත් A හා B වල පාඨාංක වැඩි වෙන නමුත් B වල පාඨාංක A වලට වඩා වැඩි වේ. B වල පාඨාංක A වලට වඩා වැඩි වේ. හරි. අහන්න. A හා B ජලයේ උෂ්ණත්වය ඇයි මේ A හා B ජලයේ උෂ්ණත්වය වැඩි වුණේ ඇයි? අපි මේකේ උෂ්ණත්වය අපි මේකේ උෂ්ණත්වය 60 වුණා. මේකේ උෂ්ණත්වය 50 වුණා කියලා අපි නිකන් හිතමු. ඇයි මේ උෂ්ණත්වය වැඩි වුණේ මේ? කියන්නේ උණු ජලයේ ඉඳලා අර L ජලයේ තියෙන A හා B වලට තාපය ගමන් කරනවා. උෂ්ණත්වය ගණන් කරා කියලා ලියන්නේ. උණු ජලයේ සිට A හා B වල L ජලයට තාපය ඇතුල් වෙලා. ලියන්න. ද්‍රෝණිකාවේ උණු ජලයේ සිට A හා B වල L ජලයට තාපේ ඇතුල් වීම නිසා right ඊළඟට B ජලයේ උෂ්ණත්වය A වලට වඩා වැඩි වීමට හේතුව ඇයි B වල උෂ්ණත්වය A වලට වඩා වැඩි වුණේ ඇයි? බලන්න B වල අංශු අඩුයි A වලට වඩා. B වල අංශු අඩුයි A වලට වඩා. එකද? ඒතර මේ දෙකටම සමාන තාපයක් ලැබුණේ. හොඳට අහගන්න මේ හරිය. උණු ජලයටයි මේ sorry A වලට උණු ජලයෙන් සමාන තාපයක් ලැබෙන්නේ.
සමායි මේ දෙකම එකම උණු ජලයෙන් දාලා තියෙන්නේ. ඇයි මේකේ වැඩි උනේ? සමාන තාපයක් ලැබුණා. අර B වල A වලට අංශු අඩු. ඒ නිසා වැඩියෙන් උෂ්ණත්වය වැඩි වුණා. දැක්කද? කියන්න B වල A වලට වඩා අංශු අඩු බැවින් ජලාංශු අඩු බැවින් ජලාංශු අඩු බැවින් right. එයි මේ C වල උෂ්ණත්වය අඩුනේ. C කියන්නේ උණු ජලය. C කියන්නේ උණු ජලය. ඔබ වරහන් තුල හේතුව කුමක්ද කියන එකේ උණු ජලය කියලා ලියන්න. C කියන්නේ උණු ජලය. ඇයි මේ උණු ජලය මේක මම මෙතන C කියලා දාන්නම්. මේ උණු ජලය ඇයි උෂ්ණත්වය අඩු වුනේ? තාප ඉවත් වුණා. උණු ජලයෙන් අර ඇල් ජලයට තාපෙක් ගලන් ගියා. ලියන්න. උණු ජලයේ සිට ඇල් ජලයට වරහන් තුල A හා B වල ඇති තාපය ගලා යාම නිසා right. දැන් ඔබ බලන්න ඊට නිර්සන යන තාපේ ගැලීමත් උෂ්ණත්වයට අතර සම්බන්ධය පැහැදිලි කරන්න. මොකද කියන්නේ තාපේ ගැලීමත් උෂ්ණත්වයට අතර සම්බන්ධය උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා අඩු තැනකට තාපේ ගලා යයි. ලියන්න උෂ්ණත්වය වැඩි තැනක සිට උෂ්ණත්වය වැඩි තැනක සිට අඩු තැනකට තාපය ගලා යයි. right. හොඳයි. 6 වෙනි පිටු පෙරලන්න ටික වෙලාවට අපි ඔහොම ටිකක් වෙලා තියන්නකෝ බලන්න. උෂ්ණතමාන මේකටයි උෂ්ණතමාන ගිල්ලලා තියන්න. එක අවස්ථාවක් වෙනවා ද්‍රව තුනේම බඳුන් තුනේම උෂ්ණතමාන සමානයි. බලන්න එදින මේදී බඳුන් වල උෂ්ණතමාන පාඨාංක සමාන බව දක්න ලැබේ. මේදී බඳුන් වල තාපයේ ගැලීම ගැන අදහස් දක්වන්නේ. සෑම බඳුනකම ද්‍රවීය උෂ්ණත්වය සමානයි. ඒ නිසා තාපය ගලන්නේ නැහැ. සෑම බඳුනකම ද්‍රවීය උෂ්ණත්වය සම නිසා තාපේ ගැලීමක් නැත. right. ඊළඟට මෙම අවස්ථාව කුමන නමකින් හඳුන්වයිද දැන් සෙනෙත්යාම එක පොත් කියවනවා බොහොම හොඳයි ලක්ෂණයක් හොඳ ලක්ෂණයක්. කියන්නේ මේ අවස්ථාව මොකද කියලා කුමන නමකින් හඳ ඔබේ අච්චුපතිත් මේක තියෙනවා. මොකද්ද මේ? තාපේ එක තැනක්වත් ගලන්නේ නැතුව තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද? තාපජ සමතුලිතතාව. හරියට කියන්න තාපජ සමතුලිතතාවයි. right. ඔබට වෙනවා අංක 5 මම අන්තර්ජාතික කෙවුවට පස්සේ ඔබට ගැටලු 3ක් තියෙනවා දැක්ක නේද? මම ඉස්සර මේ වගේ විද්‍යාත්මක ගැටලු මම පුරවනවා. දැන් මම ඉතර දෙන්නේ නැහැ.
මොකද විද්‍යාත්මක හේතු කියලා එක ප්‍රශ්නයක් තනි ප්‍රශ්නයක් ඔබට නැති නිසා. හොඳයි. තාපෙමයින අන්තර්ජාතික ඒකය මොකද්ද? බලමු. තාපෙමයින අන්තර්ජාතික ඒකකය. ඔව් ජූල්. තාපෙමයින අන්තර්ජාතික ඒකකය ජූල්. සිංහල අකුරෙන් ජූල් කියලා ලියලා ජී ලියන්න. ඒ කියන්නේ ජූල්. ජූල් තාපෙමයින අන්තර්ජාතික ඒකකය ජූල්. මේ පැත්ත බලන්න. කිලෝ ජූල් එකක් සමානයි ජූල් 1000යි. මේක ලියාගන්න ඒරුවලම. කිලෝ ජූල් එකක් සමානයි ජූල් 1000යි. කිලෝ මීටරයක් මීටර් 10යි වගේ. කිලෝග්‍රෑම් එකක් ග්‍රෑම් 10 වගේ. ඒවත් මම මතක් කරනවා හරි. කිලෝමීටර කියන්නේ මීටර් 10යි. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 10යි. එහෙනම් කිලෝ ජූල් එකක් කියන්නේ ජූල් 10යි. පුළුවන් නම් මට කියන තාපෙමයින තවත් ඒකකයක්. ඒ පළවෙනි රූලේ විතරයි ලියන්නේ. තවත් ඒකකයක්. දැන් මේ ඒකකේ පාවිච්චි කරන්නේ නැහැ. මම ගණන් හැදුවේ ඒකෙන්. ඔව් බොහොම හරි. කැලරි. කැලරි. ලියන්නේ දුරු. ඊළඟ රූලේ යන්නේ කැලරි. තවත් ඒකකයක් මේ. මට මතක හිටියේ ජූල් 4.1 කැලරි එකක් වගේ ලියන්න එපා. right. ඔන්න දැන් ඔබට ලස්සන විද්‍යාත්මක හේතු කීපයක් දෙනවා. හරි. මේවා පැහැදිලි කරන්න ඔබ මා ළඟ නැහැ. අපි දුරස්තව ඉන්නේ මෙහෙම සමීපස්ත වුණාට ඔබත් මා දුරස්තව ඉන්නේ. ඔබ ඔබේ ගෙවල් වල ඉන්නේ. මම මගේ ගෙදර ඉන්නේ. මම සරමක් යනගෙන සර්ට් එකක් කරන ඔබට උගන්වනවා. ඔබ කොහොම ඉගෙන ගන්නවද දන්නේ නැහැ. එතකොට රමිරුවත් තමයි චූටි කොට කෂමක් ගහගෙන මගෙන් ඉගෙන ගන්න නැති සර්ට් එකක් නැතුව ඉන්නේ නැති. ප්‍රශ්නයක් නැහැ. රයිට් අහගන්න. අයිස් කැබල්ලක් අතුරට ගත්තද සීතලක් දැනි. පැහැදිලි කරන්න. ජොයි. රයිට්. අයිස් කැබල්ලක් අතුරට ගත්තද සීතලක් දැනි. මම බලනවා ශරීරෙත් මොකද කියන්නේ? කොහොමද අපි තිරිමි දරුවෝ කතා නැහැ. වෙලලා ඉන්නවනේ මේ කවුද පිරිමි දරුවෝ මට මතක් වෙයි ඔය පටපට ගාලා උත්තර දාන දද සෙනිත්‍ය උත්තර දාන්න සනිජරණේ පුරේ ඉන්නවා අයිස් කැබල්ලේ තාපය අතට ගලා එීම අයිස් කැබල්ලේ තාපය අතට ගලා එීම පිස්සු හැදෙනවා ඒකවල සෙනිත්‍ය අයිස් කැටි උෂ්ණත්වය වැඩි ඔබට කොහොමද කියන්න බැරි අයිස් කැබල්ලට අතට ගත්තේ සීතලක් දැනි. සෙනිත්‍ය කියන අඩුයි. දෙකනේද ඔබට චූටි පස්සෙට උත්තර දෙන්න බැරි නේද? රාමිරු කියනවා අද අතීතාපය සයත් ගොඩක් වෙලා කියනවා සයත් තමයි මේ සෙනිත්‍ය සයත් දෙක නම් දෙක ටිකක් පැටවුණා. අතීතාපය අයිස් කැබල්ලට ගලනවා. ආන දිනිතියව අන්තරා හරි. හරි දැන් අහගන්න දරුවා. හොඳට අහගන්න. අයිස් වල උෂ්ණත්වය අතට වඩා අඩුයි. අහගන්නකෝ මිනෝල් right? මිනෝල් නේද මේ ඉන්නේ? මිනෝල් right? මට කියන්න මිනෝල් නේද හේකිට ඉන්නේ? මං ගෙදරට කියන්නේ? ඔව් සර්. ගිය සතියේ නෑ නේද? මිනෝල් ගිය සතියේ නෑනේ? හිටියා සර්. ගිය සතියේ හිටියා? නෑ. මං ඇහුවානේ. දවස් දෙකෙම හිටියා පුතා. ඔව්. මම මේ ඔයාගේ අම්මගේ ක්ලාස්මේට් මුදිතට කෝල් එක දෙන්න ඇති මෙයා මේ නෑ මොකද මේ ඔහොම මේ දක්ෂ දරුවෙක් කොහොම ඉන්නවම කොහොමද නිය කරන්නේ කියලා. ඊකට මේ ඉන්න රයිට් හරි. දැන් අහගන්නකෝ. දැන් ඔෆේ අහගෙන ඉන්න. අයිස් කැබලක් අතර ගත්තේ සීතලක් දෙන්නේ. අයිස් වල උෂ්ණත්වය අතට වඩා අඩුයි. ඒක තමයි ඉස්සරම ලියන්න ඕනේ. අයිස් වල උෂ්ණත්වය අතට වඩා අඩුයි. ඒ නිසා අතේ ඉඳලා අයිස් කැබලට තාපය ගලනවා. මොන කරුණු දෙකක් කිව්වා. ඒ නිසා අතේ උෂ්ණත්වය අඩු වුණා. ඒකයි උත්තරේ. එහෙනම් දැන් ඔක්සිජන්ලා කියන්න ඔබ. අයිස් වල උෂ්ණත්වය අතට වඩා අඩුයි. ඒ නිසා අතින් තාපය අයිස් වලට ගියා. ඒ ගලන්